නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම තුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත අපි අපේ හිත පිළිබඳව සාකච්ඡා කළේ ඒ සිත පවත්නා ස්වභාවය පිළිබඳව. ඉතින් කාමාවචර භූමිය කියලා කියනකොට කාමාවචර භූමියේහි ස්වභාවය මොන තරම් ආකාරයන්ගෙන්ද පවතින්නේ මොන ආකාරයෙන් විසිතුරුද කියන කාරණාව පිළිබඳව අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සිතෙහි ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමෙන්. ඉතින් කුසල කර්ම පිළිබඳව කතා කළා කුසල් සිත් පිළිබඳව ඒ වගේම අකුසල සිත් පිළිබඳව කතා කළා ඒ වගේම විපාක චිත්ත සම්තතීන් පිළිබඳව අපි එතනදී තේරුම් ගන්නට යෙදුණා. එතකොට කාමාවචර කුසල ධර්ම විදිහට අපි හඳුනාගත්තා ඒ සෝමනස්ස සහගත චිත්තෝත්පාදයන් සහ උපේක්ෂා සහගත චිත්තෝත්පාදයන් අසංකාරික සසංකාරික සහ ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත ආදී බෙහෙදයන්ගෙන් ඒ පවත්නා සිත් 8ක් පිළිබඳව විපාක පිළිබඳව අපි තේරුම් ගැනීමේදී තේරුම් ගත්තා හේතුක විපාක සහ සහේතුක විපාක කියලා ඒ කුසලයන්ගේ විපාක කොටස් දෙකකට බෙදෙනවා. එතකොට අකුසල විපාක කොහොමත් අපට දක්නට ලැබෙන හේතුක විපාකයන් විදිහටමයි. නමුත් අහේතුක නාමයෙන් සංග්‍රහ කරන්නේ නැහැ. අකුසල විපාක කියලාමයි ඒක විශේෂයෙන් දක්වන්නේ. නමුත් කුසල විපාක ප්‍රධාන වශයෙන් අහේතුක කුසල විපාක සහ සහේතුක කුසල විපාක කියලා කුසල විපාක කොටස් දෙකකට බෙදනවා කියන එක පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට අර කුසල් සිත් වශයෙන් කතා කරපු සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සසංකාරික සිත් දෙක, ඒ වගේම උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සංකාරික සසංකාරික සහ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සසංකාරිකයි කියන මේ සිත් 8ම ඒ විදිහටම විපාක සිත් ලෙස ප්‍රතිසන්දි විපාක ලබා දෙමින් යෙදෙන බව අප තේරුම් ගන්නට යෙදුණා. ඒ වගේම ඒ සිත්වල ක්‍රියා සිත් විදිහට ක්‍රියාමාත්‍රික සිත් විදිහටත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සිත් ටික ලෙසම යෙදීම එතකොට කුසලත් නොවන ඒ වගේම නැච කම්ම විපාකා කියලා කියන කර්ම විපාක වශයෙන් නොදක්වෙන නමුත් හුදු ඒ ක්‍රියාමාත්‍රික ධර්මයෝ ක්‍රියාචිත්තයන් ලෙස ගණනය කරනු ලබනවා. එතකොට ඒකෙන් විපාකගෙන විඳින ස්වභාවයක් නැහැ. ඒක කර්ම විපාක වන ධර්මයකුත් නෙමෙයි හුදු ක්‍රියාමාත්‍රික ධර්මයක්. හුදු ක්‍රියාව සිදු කිරීම සඳහා පමණක් භාවිත වන චිත්තයක් හැටියට ඒ කාමාවචර කුසල් සිත් ටිකම දකින්නට පුළුවන්. මේ තමයි කාම සෝභන සිත් හැටියට අපි හඳුනා ගන්නු ලබන්නේ. එතකොට සමස්තයක් ලෙස ගත්තාම මේ තමයි කාමාවචර ධර්ම. ඒ කියන්නේ කාමාවචර භූමිය තුල යෙදෙන කාමාවචර ධර්ම හැටියට අපි හඳුනා ගන්නු ලබන්නේ. ඒ වගේම අකුසල් සිත් ටික අපි කතා කළා. ඒ අකුසල් සිත් ටික සහ අකුසල විපාක සිත් පිළිබඳව. එතකොට මේ තමයි අප තේරුම් ගත යුතු කාමාවචර භූමියේ යෙදෙන කාමාවචර සිත් ටික. එතකොට පින්නතුනේ මේ කාම භූමියේහි යෙදෙන ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්නකොට ඒ කියන්නේ අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රයෙන් මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගත්තේ. එතකොට එතනදී අපි හඳුනාගත්තනේ කතං කාමාවචරේ ධම්මේ කුසලතෝ වවත්තේති කොහොමද කාමාවචර ධර්මයන් කුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරන්න කියලා. එතකොට අන්න එතනදී තමයි අපි මේ කාමාවචර කුසලයේ පිළිබඳව තේරුම් ගත්තේ. එතකොට කාමාවචර කුසලය කියන තැන තිබෙන සිතේ ස්වභාවය පිළිබඳව අපි දන්නවා. ඒ අවස්ථාවේදී හිතේ හටගන්නේ ස්කන්ධ ධර්මයෝ කීයද ආයතන ධර්මයෝ කීයද ආදී ලෙස අපි එතන පවත්නා ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව අපි හඳුනාගෙන තියෙනවා. ඊට පස්සේ අකුසලතෝ වත්තේති අකුසල් කියන්නේ මොනවද කියන එක පිළිබඳව දන්නවා. එතකොට කාමාවචර භූමිය පිළිබඳව ධර්මයන් හැටියට ව්‍යවස්ථාපනය කරනකොට
අර ලෝකේ අපි මිනිස්සුયો ඉන්නවා, තිරිසංගත සතුන් ඉන්නවා, අමනුෂ්‍ය කොට්ටාසයන් ඉන්නවා. මෙන්න මේ විදිහට අපි අද ඇසුරු කරන පුද්ගල ලෝකයට වඩා එහා ගිහිල්ලා ධර්මයන් කියන තැනින් අපි නුවණ පවත්නවා හුදු සත්ව පුද්ගල ආත්ම සංඛ්‍යාත භාවයකින් තොරව පවත්නා මෙබඳු වූ කුසල කර්මයක්, මෙබඳු වූ විපාක ධර්මයක් ආදී ලෙස ඒ ධර්මයන් චිත්තචෛතසික ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම තමයි ඒ කාමාවචර ධර්මයන් ව්‍යවස්ථාපනය කිරීමයි කියලා කියන්නේ. එතකොට කුසලතෝ වත්තේති කුසල් වශයෙන් අපි ඒ ව්‍යවස්ථාපනය කරනවා, අකුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා. ඒ වගේම අභ්‍යාකතතෝ වත්තේති අව්‍යාකෘත ධර්ම විදිහට ව්‍යවස්ථාපනය කරනවා. අව්‍යාකෘතයි කියලා කියන්නේ අපි අර විපාක ධර්ම සහ ක්‍රියාසිත පිළිබඳව කතා කළා. එතකොට ඒ විපාක ධර්ම සහ ක්‍රියා ධර්ම පිළිබඳව හඳුනා ගන්නකොට ඒ විපාක ඒ කියන්නේ ආවර්ජන ක්‍රියා ආදී සිත් සහ ඒ හසිතුප්පාද ආදී සිත් පිළිබඳව අපි කතා කළා. ඒ වගේම ක්‍රියාසිත පිළිබඳව කාමාවචර භූමියේ යෙදෙන මේ මහා ක්‍රියාසිත පිළිබඳව අපි හඳුනාගත්තා. මෙන්න මේ ධර්ම තමයි ප්‍රධාන වශයෙන්ම මේ අව්‍යාකෘත ධර්ම හැටියට අපි තේරුම් ගන්නේ විපාක ටික සහ මේ ක්‍රියා කුසල වශයෙන් නොකියන ලද අකුසල වශයෙන් නොකියන ලද මේ ධර්ම ටික. එතකොට මේ අව්‍යාකෘත ධර්ම විදිහට ව්‍යවස්ථාපනය කරනවා. එතකොට පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන තැන පවත්නේ මෙබඳු වූ හුදු ධර්ම සම්තතියක් කියන අවබෝධය අපිට ඒ ඔස්සේ ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට පින්නතුනේ ඊළඟට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා දස කුසල කම්මපත්තේ කුසලතෝ වත්තේති. දස කුසල කර්මපතයන් කුසල් වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා. දස කුසල කර්මපතයන් කුසල් හැටියට ව්‍යවස්ථාපනය කිරීම. එතකොට මේ මොනවද දස කුසල් කියලා කියන්නේ? දස අකුසලයෙන් වැළකීමම දස කුසලයයි. දස අකුසලයෙන් යම් කිසි කෙනෙක් වැළකී සිටිනවා නම් ඒ වැළකී සිටීමම දස කුසලයේ හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට පංච ශික්ෂාවන්ගෙන් අපි දන්නවා සුරා පානය කිරීමෙන් වැළකීම හැරුණකොට අනික් කරුණු ටික ඇතුළත් වෙනවා. එතකොට කයින් කෙරෙන වැරදි තුනක් විදිහට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ තමයි සත්ව ඝාතනයෙන් වැළකීම කියන එක, ඒ වගේම සොරකම් කිරීමෙන් වැළකීම සහ කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම කියන මේ කයින් කෙරෙන වැරදි ටික අපිට තේරුම් ගන්නට පුළුවන්. මේ වගේ වැළකීම තමයි කුසල කර්මපත හැටියට දකින්නේ. එතකොට දැන් කාමාවචර කුසලය කුසලතෝ අවත්තේති කුසල් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. මේ දස කුසල කර්මය කුසලතෝ අවත්තේති කුසලයන් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. ඇයි මේක ව්‍යවස්ථාපනය කළ යුත්තේ? මේක ව්‍යවස්ථාපනය කළ යුත්තේ කියන්නේ නුවණින් මේ ධර්මයේ සම්මර්ෂණය කළ යුත්තේ යම් විදිහකින් අපි දන්නවා සතුන් මැරීමෙන් වළකින අවස්ථාවන් වල උපදින්නේ සත්පුද්ගල භාවයකින් මම සතුන් මරන්නේ නැහැ. මම හොරකම් කරන්නේ නැහැ. ඒ වගේම මම කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. නැතිනම් මගෙත් එක්ක ඉන්න අය සතුන් මරන්නේ. මේ පුද්ගලයින් කරන තමා විසින් ක්‍රියාත්මක වන ඒ දෙයක් හැටියට තමයි හඳුනාගන්නේ. මේක කුසලතෝ අවත්තේති කියලා කිව්වේ අමුතුවෙන් කුසල් හැටියට ව්‍යවස්ථාපනය කරන්නට කියලා කිව්වේ. ඒ වෙලාවේදී තමන්ගේ පවත්නා චේතනාව, කුසල සහගත චේතනාව නැතිනම් කුසල චිත්තය එයින් වැළැක්ම පිණිස තමන් ස්මතු කරන, තමන් භාවිත කරන, උපදවනු ලබන ඒ සිත තමයි ඒ කුසල ධර්මයේ බවට පත් වෙන්නේ. ඒකයි කුසලතෝ අවත්තේති කියලා කිව්වේ. ඒ කියන්නේ දැන් සතුන් නොමැරීම කියන දේ කුසලයක්. සතුන් නොමැරීම කියන එක කුසලයක්. සතුන් නොමැරීමේ කුසලය ඔබට කුසලතෝ අවත්තේති කියලා කියන්නේ කුසල් වශයෙන් ව්‍යවස්ථාපනය කරන්න කියලා කියන්නේ දැන් ඔබ සතුන් නොමර නිකම්ම නිදාගෙන හිටිය කියලා ඒ අවස්ථාවකදී ඔබට සතුන් නොමැරීමේ කුසලයේ සිද්ධ වෙනව නෙමෙයි. ඒ අවස්ථාවේදී සතුන් නොමැරීමේ කුසලයේ 아무තෙන් සිද්ධ වීමක් ඇත්තේ නෑ. එහෙනම් කොහොමද මේ කුසලයේ සිද්ධ වෙන්නේ? ඔබ හැම වෙලාවකදී මේ ධර්මයේ කුසලයක් හැටියට ව්‍යවස්ථාපනය කරනකොට
සතෙක් මරන්නට අවකාශය ලැබියදී ඔබ ඒ සතා නොමරා ඉන්නකොට කරුණා මෛත්‍රිය නිසා, සීලය නිසා, ඒ සතා පිළිබඳව අනුකම්පාදී චේතනාවන් නිසා ඔබ ඒ සත්ව ඝාතනයෙන් වැළකීම ප්‍රගුණ කරනකොට අන්න ඒ චේතනාව, ඒ සිත තමයි මේ කුසලයේ බවට පත්වන්නේ. එතකොට එහෙම නැතුව නිකම්ම ඉන්නකොට ඒ කුසලයේ වෙන වෙන දේවල් හිත හිටියා කියලා ඒ කුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. අපි සිල් රකින්නවා කියලා කිව්වට ඒ පිළිබඳව අපි ව්‍යවස්ථාපනයක් නැත්නම්, හිත පිහිටුවීමක් නැතිනම් අපිට ඒ පිළිබඳව කුසලයේ සිදුවීමක් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැද? සමහර වෙලාවට ලෝකයේ ඇතැම්ම අය ඉන්නවනේ දැන් අපි අමුතුවෙන් පින්කම් කරන්නට අවශ්‍ය නැහැ. අපි අමුතුවෙන් ওই දේවල් කරන්න බණ අහන්න ඕනේ. අපි කොහොමත් ලෝකේ වැරදි කරන්නේ නැහනේ. ඒ කියන්නේ අපි සත්තු මරන්නේ, අපි හොරකම් කරන්නේ, අපි කාමයේ වර්ධව හැසිරෙන්නේ. අපි මේ ලෝකේ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා හොඳින්. මෙහෙම කියන අය, හිතන අය ලෝකේ ඕන තරම් ඉන්නවා. දැන් පින්නතුනි මෙහෙම හිතුවාම, මෙහෙම කරාම ඇත්තටම මේක කුසල්ද? නෑ. ඇත්තටම එහෙම හිතාගෙන හිටියා කියලා අපි මේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන අය කියලා ඒ ලෝකෙ සිතුවිලි හිත ධර්මයක් පිළිබඳව මානසිකාරයක් නැතුව කුසලයේ පිළිබඳව හඳුනා ගැනීමක් ව්‍යවස්ථාපනයක් නැතිව වැරදි නැතුව හිටියා කියන එකෙන් කුසල පූර්ණ ජීවිතයක් ගත කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. කුසලයක් සිද්ධ වෙන විදිහක් තියෙනවා. කුසලයක් සිද්ධ වෙන ක්‍රමයක් තිබෙනවා. එතකොට මේ කුසලය සිද්ධ වෙන විදිහ දිහා අපි බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන් ඒක කුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරන මොහොතේදී අපිට ඒ කුසලයේ සිද්ධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ අවස්ථාවන්හිදී වෙතින් විදිහට අපි නැතිනම් මේ දේවල් වලින් වැළකීම් විදිහට ඒ කුසලයේ අපිට සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි යම්කිසි අවස්ථාවකදී සතුන් මරන්නේ නැහැ කියලා අපි ඒක කායික සංවරයක් උපදව ගන්නවා නම් මේක දස කුසල කර්මයක් කියලා අපි කියනකොට ඒ කුසලයේ සිද්ධ වෙන්නේ හැම වෙලාවකදීම අපිට සතෙක් මරන්න අවකාශයේ තියෙනකොටත් ඒ සතා නොමරන අවස්ථාවලදීත් අපි සතුන් මැරීම කියන දේට ප්‍රතිවිරුද්ධව අපි චේතනාවන් පවත්වන අවස්ථාවන්හිදීත් ඒ කියන්නේ අපි දැන් මෛත්‍රිය ද්වේෂයට විරුද්ධව මෛත්‍රිය දියුණු කරනවා. ද්වේෂය කියන එක සතුන් මැරීමට හේතු වන අකුසලයක්. එතකොට මේ අකුසල සිත තමයි මෙතනදී භාවිත වෙන්නේ. එතකොට මේ අකුසල සිත නූපදවන්නට නම් මම මෛත්‍රී සහගත සිතින් වාසය කරන්නට ඕනේ. එයා ඒ මෛත්‍රී සහගත සිතින් වාසය කරන්නට පුරුදු වෙනවා අර අකුසලයේ නූපදවීම සඳහා. ඊට පස්සේ එයා දකිනවා ඒක කුසලයේ හැටියට ව්‍යවස්ථාපනය කිරීමේදී සතුන් නොමැරීම නම් වූ මේ කුසලය මට සිද්ධ වෙන්නේ. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ මේ කුසලය මට සිද්ධ වෙන්නේ මේ සිතේ හටගන්න මෙබඳු ආකාරයේ කුසල චිත්තයක් නිසා නැතිනම් කුසල ධර්මයක් නිසා. දැන් දස කුසල කර්මපතයන් කුසලතෝ වත්තේති කියලා හිවන කුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරන්නට කියලා. එතකොට මේ සිත සහ සිතෙහි යෙදෙන මෙබඳු වූ ධර්මයන් නිසා තමයි මේ කුසලය මට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. නැතිනම් කුසලය කියලා කියන්නේ මෙන්න මේ ධර්මයන්ට. එතකොට මෙබඳු සත්පුද්ගල භාවයක් නෙමෙයි සතුන් නොමැරීම කියන දේ සිද්ධ කරන මම කියලා වූ පුද්ගලයෙක් නෙමෙයි මෙබඳු සිතක හට ගැනීමක් කියලා අපි මේ ධර්මය ව්‍යවස්ථාපනය කරන ආකාරයන් තියෙනවා. ඒ කියන්නේ ඒක කුසල් වශයෙන් අපි ව්‍යවස්ථාපනය කරනවා. කුසල ධර්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරමින් සත්පුද්ගල භාවයෙන් තොර වූවක් හැටියට අපි ඒක මානසිකාරයේ පවත්වනවා. ඒ කියන්නේ මෙතන මම කරුණු දෙකක් ඔබට ඉස්මතු කළේ. ඒ තමයි අපි මේ කුසලයේ සිද්ධ වෙන ආකාරය පිළිබඳව තේරුම් අරගෙන ඒ චේතනා සම්පත්තිය උපදවා ගැනීම. සතුන් මැරීමෙන් වැළකීම කියන එක අපි නිකන් හිටියා කියලා කුසලයේ සිද්ධ වෙන්නේ. ඒක ඒ කුසලයේ සිද්ධ වෙන ආකාරයට අපි වාසය කරනවා. ඒ කුසලයේ පිළිබඳව අවබෝධය ඇති වෙනවා. ඊට පස්සේ බඳු කුසලයක් සිද්ධ කරන්නේ මේ මම වූ පුද්ගලයෙක් නෙමෙයි, තව කෙනෙක් වූ පුද්ගලයෙක් නෙමෙයි. මේ සත්පුද්ගල භාවයෙන් තොර වූ හුදු මේ කුසල ධර්මයක කුසල සිතක හට ගැනීම කියන එකෙන් අර සත්පුද්ගල භාවයේ දුරවන විදිහට කුසල ධර්මයේ පිළිබඳව එයා හොඳින් ව්‍යවස්ථාපනය කරනවා මේ විදිහේ සිතක හට ගැනීමක් කියන එක. එතකොට එයාට සතුන් නොමරන පුද්ගලයෙක්ව පේන්නේ නැතුව හුදු මේ සිතක ඉපැත්මක් සහ
වැයවීමක් දකින්නට පුළුවන් වපසරියක් ඒ තුළ නිර්මාණය වෙනවා. එතකොට හොරකම් කිරීමෙන් වැළකීම කියන තැනත් ඒ විදිහටමයි. හොරකම් කිරීමෙන් වළකිනවා කියනකොට ඒකේන තේරුම් ගන්නවා හොරකම් කිරීමෙන් වැළකීම කියන දේ තියෙන්නේ මම දැන් ගත හැකි අවස්ථාවලදී සොරසිතකින් යමක් ඒ වගේම අවශ්‍යතාවයේ තියෙන කොටත් ඒ කුසලය හෝ එයින් ලැබෙන අනිතු විපාක පිළිබඳව කල්පනා කිරීමෙන් හෝ ඒ දේ පිළිබඳව අපි තියෙන තෘෂ්ණා ඡන්දය අතහැරලා වාසය කරන්න පුරුදු වෙනවා. එතකොට හොරකම් නොකර ඉඳීමට ඒක අපිට උපකාර වෙනවා. ඒක සුචරිතයක්. ඒක හොඳයි. ඒක අකුසල් කියලා තේරුම් අරගෙන එයින් වැළකීම කියන දේ. හැබැයි අපි ශික්ෂාපදයක් විදිහට මේක සමාදන් වෙලා අපි පැත්තකට වෙලා ගිහිල්ලා ඉඳගෙන හිටියා කියලා අපිට ඒක ශික්ෂාපදේ පූර්ණය වෙන්නේ නැහැ. ශික්ෂාපදේ සම්පූර්ණම පුරවන්නේ නැහැ. අපි මං හොරකම් නොකර ඉඳලා වෙන ඒවා හිත හිටියා කියලා. එතකොට ඒක කුසලයක් බවට පත් වෙන්නේ කොහොමද? මේ ලෝභය කියන දේ අන්සතු දේ හොරකම් කිරීම දක්වා යන්නට පුළුවන්කම තියෙන දෙයක්. එහෙනම් මේක නොවිය යුතු දෙයක්, නොවිය යුතු අකුසලයක් කියලා අපි ලෝභයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා. එතකොට ඒ ලෝභයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනකොට එයාට නැවත නැවත ඒ කුසලයේ සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි හොරකම් නොකිරීම කියන එක තමන්ගේ හිතේ උපදින කුසල චිත්තයක් හැටියට එයා තේරුම් ගන්නවා. එතකොට මේ කුසල්සිත ලෝභයට ප්‍රතිවිරුද්ධව යන අලෝභ සහගත චිත්තයක් විපදවීම තමයි කුසල ධර්මය කියලා කියන්නේ. එතකොට හොරකම් නොකරන පුද්ගලයෙක් නෙමෙයි. මෙබඳු සිතක හට ගැනීම නිසා මෙබඳු දෙයක් विद्यමානයි කියන එක පිළිබඳව එයා නුවණ පවත්නවා. කාමයේ වර්ධව හැසිරීම පිළිබඳවත් ඒ විදිහටම තමයි. එයා දන්නවා ඒ ධර්මයෙන් වළක්වා ගන්න කොහොමද තමන්ගේ හිත. එතකොට ඒ හිත වළක්වා ගැනීම තුළ තමන් ඇති කරගන්න සංවරය කියන දේ මොකක්ද කියන එක පිළිබඳව තේරුම් අරගෙන ඒක කුසල හැටියට ව්‍යවස්ථාපනය කරනවා. එතන සත්පුද්ගල භාවයෙන් තොරව හුදු කුසල ධර්මයක පැවැත්මක් කියන එක පිළිබඳව එයා තේරුම් ගන්නවා. ඒ සිත සහ සිතෙන් සිද්ධ වෙන කෘත්‍ය සත්පුද්ගල භාවයකින් තොර වූවක් හැටියට හඳුනා ගනු ලබනවා. ඊට පස්සේ අපිට වචනයෙන් කරන වැරදි දකින්න පුළුවන් මුසාවාදය. මුසාවාදය කියලා කියන්නේ අපි බොරු කියන එක. එතකොට බොරු කියන එකෙන් වැළැක්ම තමයි මේ කුසලයේ පැත්තට ගැනෙන්නේ. ඒ වගේම පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මේ අකුසල ටික. එතකොට මුසාවාදය කියලා කියන්නේ බොරු කියනවා කියන එක. ඒ වගේම පිසුනා වාචා කියලා කියන පිළුණුවන වචන භාවිත කරන එක. පරුසා වාචා කියලා කියනවා අපි කටෝර වචන, අන්‍යයන්ට හිංසා කරන, පීඩා පවත්වන වචන භාවිත කිරීම. ඒ වගේම සම්පප්පලාපා කියලා කියන හිස් වචන කතා කිරීම. එතකොට මෙන්න මේ ආකාරයේ වචනයෙන් කරන වැරදි වලින් අපි විනිර්මුක්ත වීම. කයින් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි. එතකොට වචනයෙන් කරන වැරදි 4 බොරු කීම, පිළුණු වචන, කේලම් ආදී කීම, මේ දේවල් වලින් වැළකීම කියන දේ. ඊට පස්සේ පරුසා වචනයෙන් වැළකීම, ඒ කියන්නේ අන්‍යයන්ට හිංසා කරන, පීඩා කරන, තද කටෝර සිත් රිදවන වචන වලින් අපි වැළකීම කියන දේ. ඒ වගේම සම්පප්පලාපයෙන් වැළකීම. ඒකට දැන් විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට ඕනේ මෙතනදී කුසලයේ කියලා කියන්නේ අර කයින් කරන වැරදි වලට කිව්වා වගේම තමන්ගේ හිතේ පවත්නා කුසල චේතනාව තමයි විරති වශයෙන් හට ගන්න ලබන මේ චේතනාව තමයි මෙතනදී කුසලයේ බවට පත්වන්නේ. එතකොට ඒක පුද්ගලයෙක් කරන දෙයක් නොවන බවට මේක ව්‍යවස්ථාපනය කරන්නට අපිට පුළුවන්කම තිබෙනවා කියන කාරණාව. එතකොට විශේෂයෙන් මෙතනදී අපි පැහැදිලි කළ යුතු දෙයක් තමයි දැන් අපි ගොඩක් වෙලාවට බොරු කීම පිළිබඳව දන්නවා. බොරු කියන්නට හොඳ නැහැ කියන එක. ඊට පස්සේ මේ පරුසා වාචාදී පිළිබඳව සමහර ලාවට මේ අද සමාජයේ මේ පිළින්ද වච්ච පරපුර කියලා මේ පිළින්ද වච්ච මහරහතන් වහන්සේ විසින් අර ආත්ම භාව 500ක් බ්‍රාහ්මණ කුලයේ ඉපදීම නිසා උන්වහන්සේ විසින් භාවිත කරන වචනයක් මේ වසලය කියන වචනයක් අන්‍යයන්ට පාවිච්චි කරනවා. දැන් උන්වහන්සේ වසලය කියන එකෙන් පාවිච්චි කළා කියලා කියන්නේ මේ අනුන්ට හිත රිදවන්න, පීඩා පවත්වන්න, මේ බැනලා කෑ ගහලා කටෝර විදිහට තමන්ගේ වචනේ පරිහරණය කළා කියන එක එහෙම නෙමෙයි. උන්වහන්සේ බොහොම
ප්‍රේමනාප විදිහට වැඩ හිටියා. උන්වහන්සේ අන්‍යයන්ට ආමන්ත්‍රණය කරනකොට ඇතැම් විට වසලේ කියන වචනය පාවිච්චි වුණා. එතකොට මේ වසලේ කියන වචනය මේ පාවිච්චි වීමේදී උන්වහන්සේ මහා කටෝර විදිහට බැනලා දොස් කියලා අන්‍යයන්ට හිංසා කරන ආකාරයට කටයුතු කිරීමක් පිළිබඳව දැක්වෙන්නේ නෑ. නමුත් අද ඇතැම් වෙලාවට මේක පාවිච්චි කරන ඇතැම් පිරිස් විසින් මේ පිළිඳ වච්ච මේ රහතන් වහන්සේ වගේ මේ සමහර අයට පුරුද්ද නිසා සසරේ පුරුද්ද නිසා මේ කටෝර වචන කතා කරනවා කියලා. පින්නතුනේ සසරේ පුරුද්ද නිසා කටෝර වචන කතා කරනවා කියන එක එහෙම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඔය ඇතැම් වෙලාවට තරහ ගිහිල්ලා බැනලා දොස් කියන චරිතවලට ඒක ආරෝපණය කරන එක සාධාරණ නැහැ. මොකද රහතන් වහන්සේ නමකගේ පැවැත්මක් නෙමෙයි ඒක. ඒක භික්ෂුවකට හෝ ගිහියෙකුට හෝ උචිත පැවැත්මකුත් නෙමෙයි ඒක. ඒ නිසා එහෙම සාධාරණීකරණය කරන්නට පුළුවන් කමක් නැත්තේ. හිතේ ඇතිවෙන ද්වේෂයක් නිසා අන්‍යයන්ට හිංසා පීඩා වන පරිදි කතා කිරීම, වචන භාවිත කිරීම කියන එක අපිට අනුමත කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. පිළිඳ වච්ච මහරහතන් වහන්සේත් එහෙම කළා කියලා. පිළිඳ වච්ච මහරහතන් වහන්සේගේ එහෙම චේතනාවක්වත් නැහැ. එහෙම චේතනාවක්වත් නැහැ අනිකාට රෙදවීමේ අදහසක්. උන්වහන්සේට පුරුද්ද නිසා නිකන් ව්‍යවහාර වෙන වචනයක්. හැබැයි එහෙමයි කියලා උන්වහන්සේ සම්පූර්ණ මුළු වචන ඔක්කොම කටෝර කරලා බැනලා දොස් කියලා ගහලා පන්න ගන්න මට්ටමට කතා කළේ නැහැ. ඒ නිසා පරුසා වාචා කියලා කියනකොට යම් කිසි කෙනෙකු කතා කරන රළු පරුෂ වචන සියල්ලම අයිති අකුසලයේ පැත්තට. එයින් වැළකීම තමයි කුසලයේ කියලා කියන්නේ. ඔබට යම් කිසි විදිහකින් ද්වේෂ සහගතව ඒ සිතකින් වචනයක් නිකුත් කරන්නට පුළුවන්කම තියෙනකොටත් ඒ දේ සිදු නොකොට ඉන්නවා. ඇයි ඒ දේ සිදු නොකොට ඉන්නේ? ඒක අකුසලයක් වෙන නිසා. අකුසලයේ පිළිබඳව තේරුම් අරගෙන මෙතනදී මේ ද්වේෂ මූල සිතක් උපදින්නේ. අපි ඒ ද්වේෂ සහගත චිත්තය පිළිබඳව අවබෝධය නිසා අපි ඒ වචනේ නිකුත් නොකර ඉන්නවා. අන්න එතකොට තමයි අපිට ඒකෙන් වළකින්නට අකුසලයේ පිළිබඳව අපි තේරුම් අරගෙන ඒක වැළකී සිටීමේදී සිටින මොහොතේදී අපිට ඒ කුසල් චිත්තය උපදින්නේ. එතකොට යම්කිසි විදිහකින් සිතේ ද්වේෂය, පටිගය පවතිනකොට ඕනෑම මොහොතක ඒ අකුසලයේ තමා වෙතින් සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. තමන් අතින් වන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා යා අකුසලයේ දුරු කිරීම පිණිස උත්සාහවත් වෙනවා. අකුසල් වශයෙන් දැකීමෙහි තියෙන වැදගත්කම ඒකයි. එයා ඒක හොඳින් දැකලා ඒක තමන්ගේ පැත්තේ අකුසලයේ තියෙනවා නම් ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධව දකින්න. ඒකට බලන්න පින්නතුනි මේ සීලය හරියට රකින්නකොට නැතිනම් දස කුසල කර්මපතයන් සිද්ධ කරනකොට එයාට හැම වෙලාවකදීම එයාගේ ජීවිතය තුළ කරන්න දෙයක් තියෙනවා. මොනවද එයාට කරන්න දෙයක් තියෙන්නේ? එයාට කරන්න තියෙනවා තමන්ගේ හිතේ ඒ අකුසල කර්මය ප්‍රභවය වන්නට පුළුවන් අකුසලය තිබෙනවා නම්, අකුසල් සිතුවිලි තිබෙනවා නම්, දැන් අකුසලේ කරන්නේ නැහැ. හැබැයි ඒ ලෝභය, ද්වේෂය, මෝහය තිබෙනවා නම් ඒ අකුසල ප්‍රභවය, අකුසල මූලය තේරුම් අරගෙන අන්න ඒක දුරු කරන්නට උත්සාහවත් වෙනවා. එතකොට අකුසල මූලය දුරු කරන්නට උත්සාහවත් වෙන පුද්ගලයා අතින් අර විදිහ අකුසල් සිද්ධ වෙනවා කියන එක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා දස කුසල කර්මපතේහි හැසිරෙනවා කියලා කියන්නේ ඔබට කරන්න දෙයක් තියෙනවා. නිකම්ම සිල් ටික සමාදන් වෙලා සිල් විදිහට හරි එහෙම නැතිනම් ඔබ නිකම්ම පැත්තකට ගිහිල්ලා ඉඳගෙන හිටියයි කියලා ඔබ දස කුසල කර්මපතේකින් සම්පූර්ණ වෙන පූර්ණේ කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ස්පිරිතාලයක ඇඳක වැටිලා ඉන්න කොම තත්වයටපත් වෙන පුද්ගලයෙක් ඔක්කොටම වැඩිය මේ කුසල් ටික සිද්ධ කරනවා කියන ගණේට යනවනේ. එහෙම කුසල් සිද්ධ වෙන්නේ නැහැ. මේවා නොකර හිටියා කියන එක නෙමෙයි කුසලයේ. කුසලයේ පිළිබඳව අවබෝධයෙන් අකුසලයේ දුරු කරමින් අකුසලයේ පිළිබඳවත් අවබෝධයෙන් ඒකේ තියෙන අයහපත් ප්‍රතිවිපාක පිළිබඳව දැනගෙන ඒක දුරු කරමින් ඒකට ප්‍රතිවිරුද්ධව නැවත නැවත කටයුතු කරමින් තමන්ගේ සිත රැක ගැනීම කියන දේ සිද්ධ කරනකොට තමයි ඒ දස කුසල කර්මපතේ තුල හැසිරීමක් කෙනෙකු විසින් සිද්ධ කරනවා කියන සංග්‍රහයට යන්නේ. ඒ නිසා කුසලතෝ වවත්තේති කියනකොට එයා දන්නවා මේ කුසලයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒක තමන්ගේ තුලින් ඒ ක්‍රියාව සිදු නොවුනාය කියන පමණින් ඒ කුසලයේ සිද්ධ වෙනවා නෙමෙයි කියන එක එයා තේරුම් අරගෙන ඉන්නවා. ඒ කුසලයේ සිද්ධ වෙන විදිහට එයා කටයුතු කරනවා. ඊට පස්සේ කුසලයේ සත්වයේ පුද්ගලයෙක් විසින් සිදු කරන්නක් නෙමෙයි. මෙබඳු වූ සිතක මෙබඳු වූ චෛතසික ධර්මයන්ගේ
හට ගැනීමක් කියන දේ එයා දකිනවා. එතකොට සත්පුද්ගල භාවය දුරු කර ගන්නටත් එයාට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවිද්‍යාව, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මේ තුන. අවිද්‍යාව කියලා කියන විෂම ලෝභය කියන එක. ඒ කියන්නේ පරවස්තු සම්පත් පිළිබඳව පවතින ඊර්ෂ්‍යා පරවශ භාවයේ සමග උපදින ලෝභයට කියනවා අවිද්‍යාව කියලා. ඊට පස්සේ අවිද්‍යාව අනුසතු වස්තු තමා අයත් කරගන්නට තිබෙන කැමැත්ත. එතකොට මේ අවිද්‍යාව, ඊර්ෂ්‍යා පරවශ භාවයෙන් යුක්ත ලෝභය ආදී දේවල් මිනිස්සුන්ට දුක ගෙන විද්දෙන දේවල්. එතකොට අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා. ව්‍යාපාදයේ කියන තරහවට තමන්ගේ සිතේ හටගන්න නැවත නැවත හටගනු ලබන වෛරී සහගත ස්වභාවයන්ට. ඒ වගේම මෙතන පවතින මිච්ඡා දිට්ඨිය, වැරදි විදිහට ගත්ත දෘෂ්ටිය, දෙසටක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය වශයෙන් බලවත්ම දේ තමයි යම් කිසි කෙනෙක් ඡේද වශයෙන් ඇති කරගන්න දෘෂ්ටිය. ඒ කියන්නේ මේ ජීවත් වෙන ටිකේ හොඳට කාලා බීලා හිටියාම හරි මේක මේ පින් සිද්ධ වෙනවා, පව් සිද්ධ වෙනවා කියලා දේවල් නැහැ. මෙතනින් එහාට උපදිනවා කියලා එකක් ඇත්තෙත් නැහැ. මේ ඉන්න ටිකේ හොඳට ජීවත් වුණා නම් ඇති. ඒ නිසා ඕන විදිහකට උපයගෙන කාලා ඔහේ හිටියානම් ප්‍රමාණවත් කියන චේතනාව තුළ පිහිටින එක බොහොම බලවත්ම දෙයක් මිත්‍යා දෘෂ්ටිය තුළ තියෙන. ඊට අමතරව සාස්වත දෘෂ්ටිය තුළ උනත් කෙනෙකුට තමන්ගේ පැත්තෙන් ඇති වෙන නොඑක අකුසල විතර්කයන් තියෙනවා. ඒ සාස්වතයේ පැත්තෙන් උනත් එයාට ඒ අකුසල කර්මය සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා මිච්ඡා දිට්ඨිය කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිච්ඡා දිට්ඨිය කියන එක මහා සාවද්‍ය අකුසලයක් හැටියට. යම් කිසි කෙනෙක් මිච්ඡා දිට්ඨි සමාදානව ඉන්නවා නම් යතහබතා නික්කිතං ඒවන් නිරයේ කියන යම් කිසි දෙයක් අපි බරක් උස්සගෙන ගියොත් යම් මොහොතක අපි ඔසවාගෙන යනු ලබනේ බර බිමින් තියෙනවා. යම් කිසි අවස්ථාවක අපි උස්සගෙන යන බර කොයි වෙලාවෙ හරි බිමින් තියෙනවම තමයි. ඒ වගේ අර මිච්ඡා දෘෂ්ටි සමාදානය නිසා ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම නිරේගාමී වෙනවම තමයි. එතකොට අන්නේ මිච්ඡා දිට්ඨියෙන් වැළකී සම්මා දිට්ඨිය උපදවා ගැනීම. සම්මා දිට්ඨිය කියනකොට ලෞකික සම්මා දිට්ඨිය. දැන් කුසල වශයෙන් අර ධර්මයන් ව්‍යවස්ථාපනය කරනකොටම අකුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනකොටම ඒක ලෞකික සම්මා දිට්ඨියට අයත් දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගන්නට වෑයම් කිරීම කියන දේ. අර දෘෂ්ටි විනුර්මුක්තව දෘෂ්ටීන්ගෙන් අපිට සියලු ආකාරයන්ගෙන් මිදීම විදිහට ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගන්නට අපි වෑයම් කිරීම. එතකොට අන්න ඒ දේවල් තුලින් පින්නතුනි අපිට පුළුවන්කම තිබෙනවා මේ කුසලය කියන දේ කර්මපතයන් විදිහට දියුණු කරන්නට. එතකොට මේ තමයි දස කුසල කර්මපත විදිහට අපිට හඳුනා ගන්නට තිබෙන්නේ. ඊට පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා දස අකුසල කම්මපතේ අකුසලතෝ වත්තේති. දස අකුසල කර්මපතයන් අකුසලයන් ලෙස ව්‍යවස්ථාපනය කරනවා. දැන් මේ කියපු කුසලයට තියෙන ප්‍රතිවිරුද්ධ දේවල් ටික අකුසල කර්මයන්, සතුන් මැරීම, හොරකම් කිරීම, වගේම කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, ඒ වගේම අවිද්‍යාව, ව්‍යාපාදයේ, මිච්ඡා දිට්ඨිය ආදී ලෙස දැක්වෙන මේ දේවල් තමයි අකුසල ධර්ම, අකුසල කර්ම. එතකොට අකුසලතෝ වවත්තේති අකුසල් වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා. එහි පවත්නා ස්වභාවයන් ඒ අකුසල චිත්තෝත්පාදයේ සත්පුද්ගල භාවයකින් නොවි එතන පවත්නා ධර්මයන් පිළිබඳව එයා හොඳින් ව්‍යවස්ථාපනය කරනවා. එතකොට පින් කරන මිනිස්සෙක්ක පව් කරන මිනිස්සෙක්ක කියන බවක් එයාට ඇත්තේ නැහැ. එයා දකිනවා මෙබඳු වූ චිත්ත පරම්පරාවක හට ගැනීම. එතකොට මේ විදිහකට මේ සිතේ ස්වභාවය තේරුම් ගැනීමේදී යාට පේනවා මේ තමයි හිතේ ස්වභාවය, මේ තමයි කයේ ස්වභාවය. එතකොට අකුසල් කරන මිනිස්සෙක් එයා දකින්නේ නැහැ. එතකොට දැන් අපි කායික ක්‍රියාකාරීත්වයකින් දකින්නේ. මිනිස්සෙක් කියන එක අපි දකින්නේ මේ සත්තු මරණ මිනිස්සෙක්. අන්න එතකොට තමයි අපිට මේ මිනිස්සයා ගැන අප්‍රියමනාපකම් උපදිනවා නම් උපදින්නේ. මේ විදිහට කරන මිනිස්සෙක් කියන එක තුළ තමයි අපිට ප්‍රියමනාපකම් උපදින්නේ. නමුත් කුසල අකුසල ධර්ම පිළිබඳව අපි මේ විදිහට විභජනය කරලා ඒ ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරනකොට පින්නතුනේ අපිට පේනවා මේ කය කියන එක දරකඩක් වගේ. මේ කය කියන එක දරකඩක් වගේ. මේකේ කිසිම ගතයුත්තක් ඇත්තේ නැහැ. මේක හරියට
මේ අයිනක දාපු පරණ ලී කොටයක් වගේ, දිරන ලී කොටයක් වගේ. මේක ක්‍රමක්‍රමයෙන් දිරන ස්වභාවය තමයි තියෙන්නේ. කන බොන ආහාරයන්ගෙන් නැවත නැවත නඩත්තුව නැත්තම්, සිත පැත්තෙන් මෙතන නැවත නැවත ඇසුරු කිරීමක් නැත්තම් මේ රූපය ක්‍රමක්‍රමයෙන් දිරලා ගිහිල්ලා නැත්තට නැති වෙලා යනවා. මේ කයට කිසිම හැකියාවක් ඇත්තේ නැහැ. මේ කයට හැකියාවක් නැහැ. නැගිටලා ගිහිල්ලා සතෙක් මරන්න බෑ. මේ කයට හැකියාවක් ඇත්තේ නැහැ ගිහිල්ලා හොරකම් කරනවා කියන දේ කරන්න. ඒක තමයි කායික ස්වභාවය. ඒ කයට කිසිම හැකියාවක් ඇත්තේ නැහැ. හරියට අර දර කඩක් වගේම තමයි. ඒක පොළවේ තියෙන ඕජාසාරය අරගෙන අර හැදිච්ච දෙයක්නේ. ඒ වගේ මේ ආහාරයේ තියෙන ඕජාසාරය අරගෙන හැදිච්ච අනාත්ම ධර්මයක් තමයි මේ කය කියන එක. ඒකට පුළුවන් කමක් නැත්තේ නෑ ඔය මොනවත්ම කරන්න. එහෙනම් කොහොමද ඒක ව්‍යුත්පන්න වෙන්නේ? ඒක කොහොමද අපිට පේන්නේ එහෙම දෙයක්? අන්න අපිට තේරෙනවා මේ අකුසල සහගත චේතනාව නිසා, කුසල සහගත චේතනාව නිසා, මේ කර්මපතයන්ගේ සැකස්ම නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ කියලා අපිට මෙතනදී ඒක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සිත කුසල කුසල වශයෙන් මේ විදිහට විනිශ්චය කර ගැනීම තුළ අපිට මේ කායික අනාත්ම ධර්මයක්, සිතෙහි පවත්න අනාත්ම ධර්මයක් පිළිබඳව අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ දස අකුසල කර්මයන් පිළිබඳව අපි එකින් එකට වැඩි පැහැදිලි කිරීම කරන්නේ නැහැ. මොකද ඔබට ඕනෑ තරම් දේශනාවන් තුළ, ධර්ම දේශනාවන් තුළ මේ කරුණු පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන්කම තිබෙන නිසා. මෙතනදී විශේෂයෙන් කරුණක් හැටියට අපි දක්වන්නට ඕනේ දැන් දස අකුසල කර්මපතයන් පිළිබඳව කතා කරනකොට සුරාමේරය. ඒ කියන්නේ දැන් සුරාමේරය බොහොම විශාල දෙයක් හැටියට අපි දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් සුරා පානය කරනවා නම් ඒ කෙනා ඒ හේතු කරගෙන එක්ක තිරිසන් ලෝකේ, එක්ක പ്രേත ලෝකේ, එක්ක සතර අපාය, ඒ කියන්නේ මහා නරක ආදීෙහි ප්‍රතිසන්දි ලබනවා. එහෙම නැත්නම් උම්මත්තකේ වෙලා උපදිනවායි කියලා. ඒතකොට නමුත් මේ දස අකුසල කර්ම විදියට සුරාපානය දක්වන්නේ නෑ නේද කියන එක කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඔව් දස අකුසල කර්මයන් තුල සුරාපානය දක්වන්නේ නැහැ. ඇයි දක්වන්නේ නැත්තේ? දස අකුසල කර්මයන්ගේ සුරාපානය කියන දේ නොදක්වන්නට හේතුව එකක් තමයි විකල්පයක් විදිහට මේ දස අකුසල කර්මයන් තුල සුරාපානය සඳහන් වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි දැන් කර්ම පිළිබඳව, කර්මපත පිළිබඳව අපි ගන්නකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්දි විපාක කියලා විපාක ලබා දෙන කර්ම. ඒ කියන්නේ කර්මයන්ගේ ස්වභාවය අනුව ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක. ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ මේ භවයෙන් තව භවයකට යන්න. එහෙම නැතිනම් ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට බැස ගන්න හේතු වන කර්ම තියෙනවා. එතකොට සුරාපානය කියන එක මේ භවයේ ඉඳලා තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වන කර්මයක් නෙමෙයි. ඒක ප්‍රවෘත්ති විපාක පිණිස මේ ඉන්නකොට උම්මත්තක භාවය ඇති කරලීම ආදිය සඳහා හේතු වන කර්මයක් බවට පත්වන්නට පුළුවන්. හැබැයි ඒක ප්‍රතිසන්දි විපාක පිණිස පවතින දෙයක් නෙමෙයි. අන්න ඒ නිසාත් මේකදී ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇයි දේශනා කරන්නේ මේ හේතු කරගෙන එයා අපාය යනවා කියලා? යම් කිසි කෙනෙක් සුරාපානය කියන දේ නිස්ෘත කරගෙන, සුරාපානය කියන දේ අකුසලයේ නිස්ෘත කරගෙන තමන්ගේ හිතින් අර සතුම් මැරීම, හොරකම් කිරීම, ඒ වගේ කාමයේ වර්ධවා හැසිරීම ආදී දේවල් සිද්ධ කරනවා නම් අන්නේ සිද්ධ කරන අකුසල කර්මයක් එක්ක එකට එකතු වෙලා මිසක විපාක දෙන්නේ ස්වාධීනව නෙමෙයි. දැන් උම්මත්තක භාවය ලබා දෙන්නේ ඒ විදිහට තමයි. මිනිස්සෙක් හැටියට ප්‍රතිසන්දි ලබනවා. ප්‍රතිසන්දි විපාකයේ විදිහට වෙන කුසලයකින්. නමුත් ප්‍රවෘත්ති විපාක විදිහට එළඹෙන සුරාපාන කුසලයේ නිසා ඒ උපන් ආත්ම භාවයේහි උම්මත්තක භාවයට පමුණවනවා. අන්න ඒ විදිහට තමයි මේ සුරාපානය කියන දේ විපාක පිණිස පැමිණෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් සුරාපානය කියන දේ සිද්ධ කරනවා මේක අකුසල් නෙමෙයි. මේක අකුසලයක් නෙමෙයි. මේක අපි හිතමු දස අකුසල කර්මපතේත් මේක ඇත්තේ නෑ. මේවා අකුසල් සිද්ධ වෙන දේවල් නෙමෙයි කියන අදහසින් ඇතිනේ. ඒකම මිච්ඡා දිට්ඨියක්. ඒකම යාගේ වැරදි දැකීමක්. ඒක කර්මපතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේක වෙනත් ආකාරයකින් මේ දස අකුසල කර්මපතයන් තුළ මේක සංග්‍රහ වෙලා තියෙනවා. එතකොට මේ සංග්‍රහව තිබෙන නිසාම අනිත් දේවල් එක්ක එකතු වීම නිසාම
මේකත් මේ තුල පවතින දෙයක් හැටියට අපිට ගණනය කරන්න පුළුවන්කම තිබෙනවා. අකුසල ඒ කියන්නේ මහා බරපතල ආදීනව තිබෙන දෙයක් හැටියට ඒ නිසා සුරාපානයත් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට දස අකුසල කර්මපතයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ ධර්මයන් පිළිබඳව මේ විදිහට ව්‍යවස්ථාපනය කරනවා වගේම රූපංච විපාකංච කිරියංච අභ්‍යාකතතෝ වවත්තේති. රූපංච රූපයත් විපාකංච විපාක ධර්මයත් කිරියංච ක්‍රියාසිත කියන ධර්මතා ටිකත් අභ්‍යාකතතෝ වවත්තේති අව්‍යාකෘත ධර්ම හැටියට ව්‍යවස්ථාපනය කරනවා. රූපය කියන දේ පිළිබඳව අපි දීර්ඝ ලෙස කතා කරලා තියෙනවා. රූපය කියන එක කුසලයේ නෙමෙයි, රූපය කියන එක අකුසලයේ නෙමෙයි. රූපය කියන එක කුසල අකුසල ධර්මයන්ගේ ස්වභාවය ගන්න දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි කියනවා රූපය කියන එක විපාක නෙමෙයි, ඒ වගේම විපාක ධම්මාත් නෙමෙයි, විපාක දෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයක් නෙමෙයි, කර්මයක් නෙමෙයි. රූපය කියන එක විපාක සහ විපාක දෙන ස්වභාවයෙන් යුක්ත දේවලුත් නෙමෙයි, කර්මයට අයිති වෙන දේවලුත් නෙමෙයි. රූපය කියන එක අව්‍යාකෘත ධර්මයක්. රූපය කියන එක අව්‍යාකෘත ධර්මයක්. රූපය කියන එක කාමාවචර ධර්මයක්. කාමාවචර සිතකින්ම තමයි රූපය පිළිබඳව ඇසුරු කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට රූපය පිළිබඳව කාමාදී වශයෙන් ඇසුරු කිරීම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන, ඇලෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ කාම භූමිය තුලදී පමණයි. ඒ වගේම තමයි ඒ විපාක ධර්ම, කාම භූමිය තුල පවත්නා විපාක ධර්ම. විපාක ධර්ම කියනකොට අපි කතා කරපු නිසා ඔබට දැන් අවබෝධයක් තියෙනවා. අකුසල විපාක, කුසල සහේතුක හේතුක ආදී විපාක පිළිබඳව එයා දන්නවා. ඒ වගේම ක්‍රියාසිත පිළිබඳව ආවර්ජනාදී පවත්නා ක්‍රියාසිත චිත්තයන් පිළිබඳව දන්නවා. ඒ වගේම එයා දන්නවා ඒ මහා කුසලයන්ගේ ක්‍රියාචිත්තයන් පිළිබඳව. එතකොට ඒ වගේ ක්‍රියාචිත්තයන් කාමාවචර ධර්ම හැටියට අව්‍යාකෘත ධර්ම හැටියට එයා හඳුනා ගනු ලබනවා. එතකොට රූපයත් ඒ වගේම විපාක ධර්මත් ක්‍රියා ධර්මත් කුසල අකුසල වශයෙන් නොකියන ලද අව්‍යාකෘත ධර්මයන් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. එවං කාමාවචරයේ ධම්මේ කුසලතෝ වවත්තේති අකුසලතෝ වවත්තේති අභ්‍යාකතතෝ වවත්තේති. මෙන්න මේ ආකාරයට කාමාවචර ධර්මයන් කුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා, අකුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා, අව්‍යාකෘත වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා කියන ව්‍යවස්ථාපනයට යනවා. ඊට පස්සේ කතං රූපාවචරයේ ධම්මේ කුසලතෝ වවත්තේති අභ්‍යාකතතෝ වවත්තේති. එතකොට කොහොමද රූපාවචර ධර්මයන් පිළිබඳව කුසල වශයෙන් අකුසල වශයෙන් ව්‍යවස්ථාපනය කරන්නේ? ඉදට්ඨස්ස චත්තාරි ජහනානි කුසලතෝ වවත්තේති. එතකොට ඉදට්ඨස්ස කියනවා, ඉද කියලා කියනවා මේ ලෝකයට, මේ මනුෂ්‍ය ලෝකයට අට්ඨස්ස කියනවා සිට ඉන්න කෙනාට. එතකොට මෙලොව වාසය කරන පුද්ගලයාට, මෙලොව වාසය කරන්නහුගේ නැතිනම් මෙලොව සිටින්නහුගේ චතස්සෝ අරූපාවචර සමාපත්තියෝ කුසලතෝ වවත්තේති. අරූපාවචර යම්කිසි සමාපatti ප්‍රතිලාභයක් තියෙනවා නම්, ධ්‍යාන ඉපදවීමක් තිබෙනවා නම්, ඒ ධ්‍යාන එයාට කියනවා කුසලතෝ වවත්තේති, කුසල් හැටියට ඒ දේවල් ව්‍යවස්ථාපනය කරනවා කියලා. ඒ කියන්නේ ධ්‍යාන උපදවා ගැනීමක් තිබෙනවා නම් ඒ ධ්‍යාන චිත්තයන් මේලෝ ජීවත් වෙන ඒ පුද්ගලයාගේ ඒක කුසල් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. එතකොට අමුත්වෙන් ලොකු කාලයක් ගන්නේ නැහැ මේ දේවල් එකිනෙකට වෙන වෙනම පැහැදිලි කරන්නට. අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන ටික ගැන මේ කතා කරන්නේ. එතකොට විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා සහිත පඨම ධ්‍යාන සිත ගත්තාම ඒ සිත හා සිතෙහි ඇති චෛතසික සංප්‍රයෝගයේ පිළිබඳව තිබෙන අවබෝධය. එතකොට එයා දන්නවා මේ ධර්මයන් තමයි මෙතන පවතින්නේ කියලා. එතකොට ඒ ධ්‍යාන කුසල් සිත සහ ඒ සිතෙහි යෙදෙන චෛතසික සංප්‍රයෝගයේ පිළිබඳව අපි තේරුම් ගැනීමයි එතනදී වැදගත් වෙන්නේ. එතකොට අපි දන්නවා ඒ සිත සහ සිතෙහි යෙදෙන ධර්මයන්ගේ ස්වභාවයන්, ඒ ලක්ෂණයන් පිළිබඳව ඒක තමයි මෙතනදී පවත්වන ව්‍යවස්ථාපනය කියලා
කියන්නේ. එතකොට මේ ලෝකේ ධ්‍යාන ලබාගත් පුද්ගලයෙක් නෙමෙයි මෙබඳු වූ ධර්මයක පැවැත්මයි කියන එක ව්‍යවස්ථාපනය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. රූපයේ ස්වභාවය පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපාවචර ධ්‍යානලාභියෙක් පිළිබඳව අපි රූපයෙන් දකිනවා නම් අන්න ඒ ගතිය අපිට වෙනස් කරලා හුදු මෙබඳු ධර්මයක හට ගැනීමක් කියන තැනට අපිට හිත තියන්නට පුළුවන්කම තියෙනවා. ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන දේවලුත් ඒ විදිහට තමයි. ඒ වගේම తත්‍රෝපන්නස්ස චත්තාරි ඥානානි අභ්‍යාකතතෝ වත්තේති. తත්‍රෝපන්නස්ස කියලා කියනවා. දැන් කුසල සිතකින් තමයි වාසය කරන්නේ, ධ්‍යාන සිතකින්. తත්‍රෝපන්නස්ස කියලා කියන්නේ එතන ඉපදුච්ච පුද්ගලෙක්. ඒ භූමිය තුළ ප්‍රතිසන්දි වශයෙන් ප්‍රතිසන්දිය ලැබපු පුද්ගලයෙක් ඉන්නවා නම් එතකොට ඒ ප්‍රතිසන්දි ලබාගත් පුද්ගලයාගේ ස්වභාවය හඳුන්වනවා එතනදී විපාක ධර්ම හැටියට ව්‍යවස්ථාපනය කරන. කියන්නේ අපි කියන්නේ නොපිරිහුණු ධානයෙන් බ්‍රහ්ම ලෝක යනවා කියලා. නොපිරිහුණු ධානයෙන් බ්‍රහ්ම ලෝක යනවා. එතකොට මේ නොපිරිහුණු ධානයෙන් බ්‍රහ්ම ලෝක යෑම කියන දේ තමයි එතනදී අදහස් කරන්නේ. කුසලයේ මේ ජීවිතයේදී තියෙනවා. ඒකේ විපාක විදිහට එතන ප්‍රතිසන්දි වශයෙන්පත් වෙනවා. මෙන්න මේක පිළිබඳව විශේෂයෙන් අපි තේරුම් ගැනීමේදී වැදගත් වෙනවා. අපි දැක්ක පසුගිය කාලය පුරාවටම මේ ධ්‍යාන අවශ්‍ය නැහැ මාර්ගඵල ලබන්නට කියලා. ධ්‍යාන තියෙන බමුණන්ගේ දහමේ කියලා මේ ධ්‍යානයන් පිළිබඳව කතා කරනවා. ඇත්තටම අපිට මාර්ගඵල චිත්තයන් ලබන්නට පුළුවන්කම තියෙන. ඒ කියන්නේ සෝවාන් මාර්ගසිත සහ ඵලසිත ගැන අපි කතා කරනවා නම් ඒ අවස්ථාවේදී මේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන සහිතව තමයි ඒ සිත උපදින්නේ. එහෙනම් එතකොට ප්‍රතිතරකයක් නගලා තියෙනවා අපි දැක්කා. එහෙනම් ධ්‍යාන ලබාගත් ඔක්කොම බ්‍රහ්ම ලෝකේ යන්නට ඕනේ කියලා. පින්නතුනේ ධ්‍යාන ලබාගත් ඵලියට ඔක්කොම බ්‍රහ්ම ලෝක යනවා කියලා නියමයක් නියතයක් ඇත්තේ නැහැ. ධ්‍යාන කියලා කියන්නේ නියත ධර්මයක් එහෙම නෙමෙයි. එතකොට මේ මොකද මේ ධ්‍යානෙ පිරෙහෙන්න පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ දැන් ඒ කුසල චිත්තේ සෝතාපන්න මාර්ග චිත්තය හෝ ඵල චිත්තය හෝ ධ්‍යාන සමංගී භාවයේ තිබුණාය කියලා ඊට පස්සේ ඒ ධ්‍යානයේ දිගටම තියනවා කියන එකක් කතා කරන්නේ නැහැ. ඒ බඳු වූ මට්ටමේ දැඩි චිත්ත ඒකාග්‍රතාවයක්, දැඩි චිත්ත සමාධියක් සහිතවයි එතනට පත්වන්නේ කියන තැනකින් තමයි ඒ ධ්‍යාන සමංගීව ලබන මාර්ගඵලය පිළිබඳව කතා කරන්නේ. එතකොට හැබැයි එතනින් එහාට ගිහිල්ලා එතන පවතිනවා කියන එකක් පිළිබඳව. ඒ කියන්නේ මේ ධ්‍යානයේ මේ විදිහට තියනවා කියන එක පිළිබඳව එතනදී වෙනම අපිට දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. කියන්නේ මරණ කම්ම දැන් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් මරණ කම්මේ ධ්‍යානයේ තියනවා කියන එකක් දක්වන්න පුළුවන් කමක් නෑ. අවශ්‍ය නම් ඔහුට දියුණු කරලා ඒක නැවත වශීතාවයන්ට වශී ප්‍රාප්ත කරගෙන එයාට පුළුවන්කම තිබෙනවා ඒක පවත්වාගෙන යන්න. හැබැයි ඒක වෙනම ක්‍රමයක්. ඒක සමතේ පැත්තෙන් නැවත යා ප්‍රගුණ කළ යුතු දෙයක්. හැබැයි එයා ඒක ප්‍රගුණ කරන්නේ නැත්නම් ඊට අනතුරු සිත්වලදී ඒ ධ්‍යානය අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. ඥාන ලක්ෂණ අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කෙනෙකුට ඒ තර්කේ නගලා මේ ධ්‍යානයන් ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකෙන් කියන්නේ ධ්‍යාන උපදවාගෙනම මාර්ගඵල ලබන්න කියන එක නෙමෙයි. මේ මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයක් නැතුව මාර්ගඵල ලබනවා කියන එක වෙන්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා සමාහිත පුද්ගලයා ඇත්ත ඇති හැටියට දකිනවා කියන දේ තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය. එතකොට ඒ සමාහිත භාවය කියලා කියන්නේ මේ ලක්ෂණය. ඒ කියන්නේ ඥාන ලක්ෂණයන්. එතකොට ඒ ඥාන ලක්ෂණයන් සහිතව තමයි ඔහු මාර්ගඵලයකට පත්වන්නේ. හැබැයි ඊට පසු අවස්ථාවන් වලදී ඒ ලක්ෂණය නැතුව යනවා. ඒ නිසා ධ්‍යාන ලබාගත් ඔක්කොම බ්‍රහ්ම ලෝක යන්න ඕනේ කියලා යනවා කියන එකක් ඇත්තේ නැහැ. නොපිරිහුණු ධ්‍යාන තිබුණොත් එයා අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකේ යනවා. හැබැයි පරිහානියටපත් වුණොත් බ්‍රහ්ම ලෝකේ යන්නේ නැහැ. එතකොට මේ විදිහට එයා මේ එතන ඉපදුණු පුද්ගලයාගේ අභ්‍යාකෘත ධර්මයන් හැටියට ඒ දේවල් ව්‍යවස්ථාපනය කරනවා. මේ විදිහට රූපාවචර ධර්ම පිළිබඳව කුසලතෝ අභ්‍යාකතතෝ වත්තේති කුසල සහ අව්‍යාකෘත ධර්මයන් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. කතං අරූපාවචරයේ ධම්මේ කුසලතෝ වවත්තේති අභ්‍යාකතතෝ වවත්තේති. අරූපාවචර ධර්මයන් කුසල හැටියට ව්‍යවස්ථාපනය කරන්නේ කොහොමද? අරූපාවචර ධර්මයන් කුසල හැටියට ව්‍යවස්ථාපනය කරනකොට ඉදට්ඨස්ස චතස්සෝ
අරූපාවචර සමාපත්තියෝ කුසලතේ වවත්තේති. එතකොට ඉදට්ටස්ස ඒ කියන්නේ අපි කියව මේ ලෝකේ දැන් ඉන්න කෙනාගේ ඒ උපදෝගත්ත අරූපාවචර සමාපත්තිය තමයි කුසල හැටියට ව්‍යවස්ථාපනය කිරීම කියලා කියන්නේ. තත්රුප්පන්නස්ස චතස්සෝ අරූපාවචර සමාපත්තියෝ අභ්‍යාකතතෝ වත්තේති. එතන ඉපදුණු පුද්ගලයාට ඒක අව්‍යාකෘත හැටියට ව්‍යවස්ථාපනය කරනවා. මේ විදිහට තමයි අරූපාවචර ධර්මයන්ගේ ව්‍යවස්ථාපනය තියෙන්නේ. කතං අපරියාපන්නේ ධම්මේ කුසලතෝ වවත්තේති අභ්‍යාකතතෝ වත්තේති. කොහොමද අපරියාපන්න භූමිය කුසල හැටියට සහ අකුසල හැටියට ව්‍යවස්ථාපනය කරන්නේ? චත්තාරෝ අරිය මග්ගේ කුසලතෝ වවත්තේති. චත්තාරෝ අරිය මග්ගේ ආර්ය මාර්ග 4 කුසල හැටියට ව්‍යවස්ථාපනය කරනවා. ආර්ය මාර්ග 4 කියනකොට සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ටික තමයි කියන්නේ. එතකොට කුසලතෝ වවත්තේති ඒවා ලෝකෝත්තර කුසල් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. චත්තාරිච සාමාන්‍ය ඵලානි නිබ්බානංච අභ්‍යාකතතෝ වත්තේති. චත්තාරිච සාමාන්‍ය ඵලානි. ඒ කියන්නේ සතර සාමාන්‍ය ඵලයන්. ඒ කියන්නේ සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියන මේ ඵලයන් සහ නිර්වාණය කියන මේ ධර්මය. එතකොට ඵලචිත්තේ නිර්වාණය කියන මේ ධර්මයන් පිළිබඳව අපිට ගැඹුරින් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නිර්වාණය කියලා කියන්නේ ඵලචිත්තයක් නෙමෙයි. නිර්වාණය කියලා කියන්නේ ඒ සංකත ධර්මයක් නොවන නිසා. එතකොට ඵලචිත්තයන් කියලා කියන්නේ මාර්ගයේහි තිබෙන ඵලය තමයි ඵලචිත්තය. අරිහත් මාර්ගයේහි ප්‍රතිඵලය තමයි නැතිනම් විපාකය තමයි අරිහත් ඵලය කියලා කියන්නේ. එතකොට ඒක සංකත ධර්මයක්. හේතු නිසා සකස් වෙච්ච දෙයක් ඒ සිත. අරිහත් ඵලසිත කියන එක සංකත ධර්මයක්. හැබැයි නිර්වාණය කියන එක අසංස්කෘතයි. ඒක සකස් කරන ලද දෙයක් නෙමෙයි. ඒ නිසා නිර්වාණය කියන එක මේ සිත් හැටියට සංග්‍රහිත කරන්නේ නැහැ. සිත් හැටියට එතනදී සංග්‍රහිත කරන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ විපාක ධර්මතා ටිකත් නිර්වාණය කියන ධර්මයක් අභ්‍යාකතතෝ වවත්තේති අව්‍යාකෘත ධර්ම හැටියට ව්‍යවස්ථාපනය කරනවා. මේ විදිහට තමයි අරූපාවචර ධර්මයන්ගේ ව්‍යවස්ථාපනය තියෙන්නේ. අරූපාවචර ධර්මයන්ගේ ව්‍යවස්ථාපනය තියෙන්නේ. ඊට පස්සේ අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා අනිකුත් ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම. පාමොජ්ජ මූලික ධර්ම ප්‍රමුදිත බව උපදවන්නට මූලික වන ධර්ම ඒ ව්‍යවස්ථාපනය කිරීම පිළිබඳව. ඊට පස්සේ ප්‍රීතිය ඉපදවීම. එතකොට මේ පාමොජ්ජ මූලික ධර්මයන් පිළිබඳව ඇති කර ගන්නා නුවණ. පාමොජ්ජ මූලික ධර්ම කියනකොට දැන් අනිච්චතෝ මනසිකරෝතෝ පාමොජ්ජං ජායති. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට ප්‍රමුදිත බව හට ගන්නවා. ප්‍රමුදිත බව හට ගන්නකොට පමුදිදස්ස පීති ජායති. ප්‍රීතිය හට ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්බති. කාය සංසිඳනවා. පස්සද්ද කායෝ සුඛං වේදියති. එයා සැප විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපවත් සිත් ඇති කෙනා සමාධිය උපදව ගන්නවා. ඊට පස්සේ සමාහිතෝ යථා භූතං සමාහිතේ චිත්තේ යථා භූතං පජානාති. හිත සමාහිත කල්හි ඒ යථා භූත ඥාන දර්ශනය උපදව ගන්නවා. යථා භූතං ඥානං පස්සං. යථා භූතය පිළිබඳව ඒ කියන්නේ ලෝකේ ඌ පරිදි ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත්තට පස්සේ ලෝකේ ඌ පරිදි ස්වභාවය දැනගත්තට පස්සේ ඥානං පස්සං දන්නවා දකිනවා. ඥානං පස්සං කියන්නේ ඒකට. මේක වැදගත් වචන දෙකක්. ඥානං පස්සං ඒක එයා දන්නවා සහ දන්න දේ ප්‍රත්‍යක්ෂ වශයෙන් එයා දැනගන්නවා. දකිනවා. එතකොට ඒ ඥානං පස්සං ඒක දන්නහුට ඒ දක්න කෙනාට නිබ්බින්දති. ඒ කෙනා ඒ දැනගන්නේ දකින්නේ නිර්වේදයටපත් වෙනවා. ඒ වගේම නිබ්බින්දං විරජ්‍යති. නිබ්බිදාවටපත් වුණ පුද්ගලයා විරාගයටපත් වෙනවා. ඒ වගේම විරාගා විමුච්ඡති. විරාගේ එයා මිදෙනවා. විමුච්ඡති කියලා කියනවා මිදීමට. ඊට පස්සේ දුක්ඛතෝ මනසිකරෝතෝ. ඒ විදිහටම දුක් වශයෙන් මනසිකාරය කරන කෙනාට අනාත්ම වශයෙන් මනසිකාරය කරන කෙනාට සිද්ධ වෙන ආකාරය පිළිබඳව එයා හඳුනා ගන්නවා. මේක ඊටාම වැදගත් අවස්ථාවක්නේ. අනිච්චතෝ මනසිකරෝතෝ. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට පාමොජ්ජ උපදිනවා. මේ ඔබට ප්‍රතිපදාවක් පුරනකොට මේ ප්‍රතිපදාව දියුණු කරගෙන යෑමේදී ඇතිවන ස්වභාව ලක්ෂණයන්. එතකොට ඔබ රූපය අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙනවා.
අනිත්‍ය වශයෙන් දකිනකොට ඔබට ඇති වෙන ප්‍රමුදිත බවක්, ඔබට ඇති වෙන සතුටක්. ලෝකේ අර එන දරත සහිත සත්පුද්ගල සංඥාවන්ගෙන් වටින නොවටින වස්තුන් විදිහට ලැබීමේදී සතුටු වෙලා නොලැබීමේදී හඬන වැළපෙන මානසික මට්ටමින් මිදෙනකොට ලෝකේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නකොට. ඉති රූපං කියලා මෙන්න මේකයි රූපය කියන්නේ කියලා ලෝකේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව ඔබ තේරුම් ගන්නකොට. මේ රූපේ ඉපදුනේ මෙහෙමයි කියලා එතන තියෙන ලක්ෂණය ඔබ දකිනකොට. ඒක නැති වෙන ආකාරය පිළිබඳව දකිනකොට ඔබේ හිතේ ප්‍රමුදිත බවක් හට ගන්නවා. එතකොට ප්‍රමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත වුණ කෙනාගේ හිතේ ප්‍රීතිය පවතිනවා. එයාගේ හිතේ ප්‍රීතිමත් ස්වභාවයක් පවතිනවා. ධර්මයේ තුලින් උපදවගත්ත ප්‍රීතිමත් බවක් පවතිනවා. පීති මනස්ස කායෝ පස්සම්බති. එතකොට ප්‍රීතිය තියෙන කෙනාගේ මොකද්ද වෙන්නේ? කය සංසිඳනවා. එයාගේ කය දරත සහිත වෙන්නේ ඊටාමත් කායික සංසුන් බවක් ඇති වෙනවා. එතකොට පස්සද්ධ කායේ සුඛං වේදියති. කය සංසිඳුණාට පස්සේ ඒ නිසාම යාට සැපය උපදිනවා. ඊටාම සැපවත් ලෙස යාට වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒකයි පස්සද්ධ කායේ සුඛං වේදියති කියලා කිව්වේ. සුඛිනෝ චිත්තං සමාධියති. හිතේ සැපය කියන දේ උපදිනකොට සුඛිනෝ චිත්තං සමාධියති. හිත සැපවත් වෙනකොට තමයි යාගේ හිත සමාධිමත් වෙන්නේ. සැපවත් බවක් නැත්නම් යාගේ හිත සමාහිත වෙන්නේ නෑ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට සමාධිය උපදින්නේ නෑනේ කියලා. පින්නතුනේ සමාධිය උපදින්නේ නැත්තේ ඔබට සැපවත් බවක් නැති නිසා. සැපේ කියනකොට මේ කියන්නේ අර කාමනිස්ෘතව අපි වටේට තවත් ඒබඳු සැපයක් උපදව ගන්නට ඕන කියන එක නෙමෙයි. ඒකට ඒක ඇති කරගත යුත්තේ මොකද්ද? පස්සද්ද කායෝ සුඛං වේදියති කියලානේ කිව්වේ. එතකොට ඒ පස්සද්ද කායය කියනකොට ඒ කය සංසිඳීම, කයෙහි සංසිඳීමක් තියෙන්න ඕනේ. කයෙහි සංසිඳීමක් උපදින්නේ නැහැ. අපිට යම්කිසි ආකාරයකින් මේ හිතේ පවත්නා ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමක් නැතුව, ඒ කියන්නේ අර මුලටම ගියොත් අනිත්‍ය ආදී මානසිකාරයක් තුළ අපි උපදෝගත්ත ප්‍රීතියක් නැත්තම්, ඊට පස්සේ ඒ ප්‍රීතිය අපේ හිතේ බැසගෙන නැත්තම් කයෙහි සංසිඳීමක් නැහැ. කයෙහි සංසිඳීමක් නැති වෙනකොට අපිට සැපේ කියලා දෙයක් උපදින්නේ නැහැ. එතකොට සැපවත් බව තියෙන්න නම් කය සංසිඳෙන්න ඕනේ. කය සංසිඳෙන්න නම් ප්‍රීතියක් තියෙන්න ඕනේ. ප්‍රීතිය තියෙන්න නම් අපිට ලෝකීය යථාර්ථය තේරුම් ගන්න අවශ්‍ය අනිත්‍ය ආදී මානසිකාර විදිහක් අපි පවත්වන්නට ඕනේ. එතකොට තමයි ලෝකෙන් මිදීම පිණිස ප්‍රීතියක් උපදින්නේ. ප්‍රීතිය තිබුණොත් තමයි කය සංසිඳෙන්නේ. කය සංසිඳුණොත් තමයි සැපේ දැනෙන්නේ. සැපේ දැනුණොත් තමයි හිත සමාධිමත් වෙන්නේ. එතකොට අපි එකපාර සමාධියට උත්සාහවත් වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා කියලා සමාධිය එකපාර ලැබෙන දෙයක් නෙමෙයි. එතකොට සමාහිත භාවයක් අපි උපදව ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? සමාහිතේ චිත්තේ යථා භූතං පජානාති. හිත සමාහිත කල්හි තමයි ඇත්ත ඇති හැටියට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි එතකන් කරන්නේ මොකද්ද? අර අනිත්‍ය වශයෙන් නැවත නැවත කරන සම්මර්ෂණය තමයි අපි බලෙන් කරන්නේ. එතකොට ඒකේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්නට උපකාර වන පූර්ව භාගයක්. පෙර කරන දෙයක්. ඊට පස්සේ නැවත ඒ කරන කටයුත්ත නිසා මොකද වෙන්නේ? නැවත ඒ කරන කටයුත්ත නිසා අපිට ඒකේ යථාභූත ඥාන දර්ශනේ හිත සමාධිමත් වෙනකොට යථාභූත ඥාන දර්ශනේ උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. සමාහිතේ චිත්තේ යථාභූතං පජානාති කියලා කිව්වේ ඒ නිසා. එතකොට යථාභූතව දකිනවා. යථාභූතං පජානාති කියලා කියන්නේ නැතිනම් යථාභූතං ජානාති කියලා කියනවා. යථාභූතව දැනගන්නවා. යථාභූතං කියන්නේ යම්සේ පවතිනම් පවත්නා ස්වභාවය දැනගන්නවා. ලෝකේ යම් විදිහකට නම් පවතින්නේ පවත්නා ස්වභාවය පිළිබඳව එයා දැනගන්නවා. යථාභූතං ජානාති. එතකොට ජානාති විතරක් නෙමෙයි යථාභූතං පස්සති. යථාභූතං පස්සති. එයා දැනගන්නවා, දැනගන්න දේ නුවණින් දකිනවා. යථාභූතං ජානාති, යථාභූත බව දැනගන්නවා, දැනගන්නා වූ දේම එයා නුවණින් ඒ විදිහට දකිනවා. යථාභූතං ඥානං පස්සං. යථාභූතං ඥානං පස්සං. ඒ යථාභූත ස්වභාවය, ඒ කියන්නේ ලෝකේ ඌ පරිදි ස්වභාවය දන්නේ දක්නේ නිබ්බින්දති. ඒ ධර්මයන් පිළිබඳව කලකිරෙනවා. ආත්ම භාවවාදී වශයෙන් මේ දේවල් වලට විපල්ලාස සංඥාවන්ගෙන් පතිත වෙන්නට යන්නේ නෑ. ඒ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව කලකිරෙනවා. එතකොට මේ නිබ්බිදාව නිසා තමයි නිබ්බින්දං විරජ්‍යති කියලා කියන්නේ විරාගයක් උපදින්නේ. විරාගයට
පත් වෙන්නේ විරජ්‍යති. විරාගා විමුච්ඡති. විරාගය නිසා තමයි ඒකෙන් විමෝචනයක් සිද්ධ වෙන්නේ, නැතිනම් මිදීමක් සිද්ධ වෙන්නේ. විමුච්ඡති. එතකොට ඒ මිදීම කියන දේ නිසා තමයි ඒ ධර්මයන්ගේ පැවැත්මක් තුළ නැවත ඇලීමකට එයා නොගිහින් වාසය කරන්නේ. එතකොට මේක පටන් ගත්තේ කොතනින්ද? අනිත්‍ය වශයෙන් මානසිකාරය කිරීම තුළින්. එතකොට අනිත්‍ය වශයෙන් මානසිකාරය කිරීම කියන කාරණාව එයා අර හුදු ධර්මයන්ගේ ව්‍යවස්ථාපනය තුළ උපදව ගන්න දෙයක් හැටියට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට දුක් වශයෙන් දකිනකොට, අනාත්ම වශයෙන් දකිනකොට මේ පාමොජ්ජ මූලික ධර්ම උපදින ආකාරය පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. රූපං අනිච්චතෝ මනසිකාරෝතෝ. රූපය අනිත්‍ය වශයෙන් දකිනකොට වේදනා සංඥා සංඛාර විඥාන මේ විදිහට අනිත්‍ය වශයෙන් දකිනකොට ඊට පස්සේ මේ පටිච්චසමුප්පාදාදී ධර්මයන්ගේ ලක්ෂණ විදිහට දකිනකොට මේ පාමුජ්ජ මූලික ධර්ම හට ගන්නවා. ඊට පස්සේ අනිච්චතෝ යෝනිසෝ මනසිකාරතෝ පාමුජ්ජං යායති. අනිත්‍ය වශයෙන් යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඊට පස්සේ දුක්ඛතෝ යෝනිසෝ මනසිකාරෝතෝ. දුක් වශයෙන් යා යෝනිසෝ මනසිකාරය පවත්වනවා. අනත්තතෝ යෝනිසෝ මනසිකාරෝතෝ. අනාත්ම වශයෙන් යා යෝනිසෝ මනසිකාරය පවත්වනවා. මෙන්න මේ විදිහට යා යෝනිසෝ මනසිකාරය පැවැත්වීම තුළින් එයා උපදව ගන්නවා අර පාමුජ්ජ ධර්මයන් උපදව ගන්නවා. අපි අර කතා කරපු විදිහට ප්‍රමුදිත භාවය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, ඊට පස්සේ එයාගේ සමාධිය, යථාභූත ඥාන දර්ශනය, නිර්වේදය, විරාගය, ඒ වගේම විමෝචනය කියන මේ ධර්මයන් එයා නැවත උපදව ගන්නවා. නව නානත්තා ධාතු නානත්තම් පටිච්ච උප්පජ්ජති පස්සනානත්තම්. මේ ආදී ලෙස එයා දැනගන්නවා නානත්ව ධර්මයන් පිළිබඳව දැනගන්නවා. එතකොට නානත්වය කියනකොට ධාතු නානත්වය, පස්සනානත්වය, වේදනානානත්වය, සංඥානානත්වය, ඊට පස්සේ සංකප්පනානත්වය, ඡන්දනානත්වය මේ ආදී ධර්මයන් පිළිබඳව එයා දැනගන්නවා. අපිට මේ ධර්මයන් පිළිබඳව ඊළඟට සාකච්ඡා කරන්නට පුළුවන් මේ ධර්මයන් පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීමේදී. එතකොට අපි කාමාවචර ධර්මයන් පිළිබඳව කතා කළා, රූපාවචර ධර්මයන් පිළිබඳව කතා කළා, අරූපාවචර ධර්මයන් පිළිබඳව කතා කළා. මේ ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට අපරියාපන්න ධර්මයන් ගැන කතා කළා. අපි ඒවා සිත් වශයෙන් සිතා සංප්‍රයුක්ත වන චෛතසික ධර්මයන් හැටියට කතා කළා. එතකොට ඒ ධර්මයන් පිළිබඳව දකිනකොට අනිත්‍ය වශයෙන් දකිනවා, අනිත්‍ය වශයෙන් දකිනකොට මෙන්න මේ බඳු වූ ආකාරයේ සිතෙහි පැවැත්මක් තිබෙනවා කියන කාරණාව තමයි අපි මෙතනදී ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නට යෙදුනේ. හොඳයි. කල්පනා කරන්න අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඒ සුමන සමන් දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටිකාදී සීල දේවගණ සමූහයාට මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා මහනුවර ලේවැල්ල ධර්මාශෝක මාවතේ අංක 105න් එක නිවසේ පදිංචි හැරිනා අදස්සෝරිය මෙනවිය ඇතුලේ පවුලේ සියලු දෙනා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වන දිනට ජන්මදිනය සමරන එතුමියට ආශිර්වාද ලබා ගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරගන්නට ලැබේවා කියන සත්පුරුෂ ප්‍රාර්ථනාව ඇතුවයි මේ කුසලය සිද්ධ කරන්නේ. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා DS අදස්සූරිය මහත්මයා පියතුමාණන්ට, ඒ වගේම DAW කන්නංගර මහත්මිය වන මෑණියන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පවුලේ මියගිය සියලුම ඥාති වර්ගයාටත් මෙලොව වශයෙන් සාංශාරිකව
පින් බලාපොරොත්තු වෙන යම් කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු දෙනාටත් ඒ වගේම කුඩා කාලයේ සිට ශිල්ප ශාස්ත්‍රය ලබා දීලා මිය පරලෝකීය යම් කිසි ගුරු මෑණිවරු පියවරු ඇතනම් ඒ සෑම සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ සෑම සියලු දෙනාටමත් අපි මේ පින් අනුමෝදන් කරමු. දුකක සිටිනම් ඒ සෑම දුකෙන් අත් මිදේවා. සැපක සිටිනම් සැප තවතවත් වඩා වර්ධනය කරගනීවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම හැරිනා දස්සූරිය මෙනවියගේ එකම මල්ලි සහ ඒ සහෝදරියටත් ඒ වගේම මහින්ද ගුණවර්ධන මස්සිනාටත් පුණ්‍යානුමෝදනා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලු දූ පුතුන්ටත් සියලු දරුමුණු බුරුමිනි පිරියන්ටත් ධර්ම අවබෝධය ලැබේවා කියන සත්පුරුෂ අදහස උපදවාගෙන තිබෙනවා. ඒ වගේම තිනුල් හංසන පුතණුවන් සහ බිඳුනි දනිත්වා දියණියට 2022 ජනවාරි මාසයේ පැවැත්වෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්නට ලැබේවා කියන ඒ අදහසත් ඇති කරගෙන තිබෙනවා. කල්පනා කරගන්න ඒ දායකත්වයෙන් කටයුතු කරන පින්වත් සෑම සියලු දෙනාටමත් ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම හේතු උපනිශ්‍රේම වේවා. ඒ වගේම ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු ධාර්මික සංකල්පනාවන් දියුණු කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.